ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මාළඹේ පිට්ටුගල මහමෙවුනාව අමාවතුර භාවනා අසපුවාසී පූජ්‍යපාද අබන්පොළ ඥානවිජය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් රාජගිරිය මැදවැලිකඩ පාර දෙවන පටුමග පදිංචි චන්ද්‍රසිරි ලොකු බාලසූරිය මහතා ඇතුළු පිරිස. කොළඹ 5 ඇල්විටිකල මාවත පදිංචි ON අනුරුද්ධ විජයසේන මහතා. අත්තනගල්ල වෙලගෙදර චාන්දනී සෙවන පදිංචි WASN චන්ද්‍රිකා මහත්මිය. මහරගම දඹහේන පාර සමන් උයනේ සෝමනාත් වෙලබෙඩ මහතා ඇතුළු පිරිස. බණ්ඩාරගම බොල්ගොඩ සඹවස නිවසේ සද්දාසේන පෙරේරා මහතා ඇතුළු පිරිස. සදහැවතුනි, දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
අරඤ්ඤේ රුක්ඛ මූලේවා ශුඤ්ඤාගාරේත භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං බයං තුම්හාකනෝසියා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ සංසාරෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරන විට මේ සංසාරේ උපත ලද දෙව්මිනිස් සත්වයා ඒ සසර බියෙන් නිදහස් වෙනවා. ඒ සංසාර බයෙන් නිදහස් වීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන ලද ධර්මයට අනුව කොහොමද අපි මෙලෝ පරලෝ ජීවිතේ සැපවත් කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් බොහෝම උපකාරී වෙන අපේ ජීවිතයේ තියෙන මේ බිය තැති ගැනීම වලින් නිදහස් වීම පිණිස උපකාරී වෙන සූත්‍ර දේශනාවකින් මම ඔබට ඒ කාරණා කියා දෙන්නට අද කල්පනා කළා. මේ දේශනාව අඩංගු වෙන්නේ සංයුක්ත නිකායට. මේ දේශනාවේ නම තමයි දජග්ග සූත්‍රය. අපි බොහෝ වෙලාවට සජ්ජායනා කරද්දී, සෙත් පිරිස් සජ්ජායනා කරද්දී අහලා තියෙන සූත්‍ර දේශනාවක්. මේ දජග්ග සූත්‍ර දේශනාව පිළිබඳ අපි අහලා තියෙන්නේ අපේ බය තැති ගැනීම ඇති වුණ අවස්ථාන්වලදී සජ්ජායනා කරන දේශනාවක් වශයෙන්. එතකොට අපි අද ඉගෙන ගන්නවා මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ සැබවින්ම කුමක්ද වදාළේ කියලා. ඉතින් මේ දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙන්න මේ විදිහට දේශනා කරනවා. පින්වත් මහණෙනි, මම ඔබට බොහෝම ඉස්සර ඈත අතීතෙ වෙච්ච කතාවක් කියන්නම්. මහණෙනි, ඒ කාලේ දෙවිවරුන්ගේත් අසුරයන්ගේත් අතර යුද්ධයක් ඇති වුණා. ඒ කියන්නේ දෙවිවරුන්ගේත් අසුරයන්ගේත් යුද්ධේ අපි අහලා තියෙන්නේ ගොඩක් වෙලාවට සුර අසුර යුද්ධ කියලා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ සුර අසුර යුද්ධය ගැන. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සුර අසුර යුද්ධයට දෙවිවරු යන්නට පිටත් වෙන්න කලින් සක්‍ර දේවේන්ද්‍රයන් ඒ දෙවිවරුන්ට අමතලා මෙන්න මේ විදිහට කියනවා. ඒ දෙවිවරුන්ට උපදේශ දෙන්නට පටන් ගන්නවා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයන් තමයි එතකොට මේ දෙදෙව් ලෝකයේ අධිපති භාවයට පත් වෙලා ඒ සියලුම ඒ දිව්‍ය කටයුතු වල ප්‍රධානත්වයේ දරලා තියෙන්නේ. එතකොට දෙදෙව් ලෝක කියලා කියන්නේ මේ තව්තිසාවයි චාතුම් මහරජිකයයි. චාතුම් මහරජිකයයි තව්තිසාවයි කියන මේ දිව්‍ය ලෝක දෙකටම අධිපති ශක්‍ර දේවේන්ද්‍රයන්. ඉතින් එදා මේ සක්දේවිඳුන් තමයි මේ දෙවිවරුන්ට මේ උපදෙස් දෙන්නට පටන් ගත්තේ මේ සුරාසුර යුද්ධයට යන්න කලින්. දැන් මේ සුරාසුර කියන වචන දෙක අපි අහලා තිබුණාට ඇත්තටම සුර සහ අසුර කියන්නේ කවුද කියලා බොහෝ දෙනා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මුලින්ම අද මේ සුර සහ අසුර කියන්නේ කවුද කියලා තේරුම් අරගෙන මේ දේශනාව ඉතුරු කොටසට පිවිසෙමු. සක්‍ර දේවේන්ද්‍රයන් කියලා කියන්නේ මිනිස් ලෝකේ පින් රැස් කරගනිමින් බොහෝ කොට පින් රැස් කරගනිමින් ඉඳලා දිව්‍ය ලෝකෙ ඉපදුන කෙනෙක්. එතකොට සක්‍ර දේවේන්ද්‍රයන් කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ පින නිසා. දැන් අපි ගත්තොත් දැන් මේ ලෝකෙ මිනිස් ලෝකෙ යම්කිසි අධිපතිභාවයට පත් වෙනවා නම් කෙනෙක්, ඒ කෙනා අධිපතිභාවයට පත් වෙන්නේ ගොඩක් වෙලාවට අපි ගත්තොත් එක්කෝ ජනමත විමසීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරම්පරාවෙන් එන යම්කිසි ලාභයක් නිසා වෙන්න පුළුවන්. අපි හිතමු පරම්පරාවෙන් ව්‍යාපාරයක් එනවා. ඒ ව්‍යාපාරයේ ඉන්න අනතුරු දරුවට උරුම වෙනවා. නමුත් දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයන් කියලා කියන්නේ කෙලින්ම පුණ්‍ය සම්පත්තිය නිසාම සක්දේව පදවියට පත් වුණ කෙනෙක්. සක්‍ර දේවේන්ද්‍රයන් මිනිස් ලෝකෙදි කරපු පින් මොනවද? සක්‍ර දේවේන්ද්‍රයන් මිනිස් ලෝකෙ ඉපදිලා හිටියා මග කියලා මානවකෙක් විදිහට. ඒ තරුණයාගේ නම තමයි මග. මේ මග කියන මානවකයා ජීවිත කාලෙම දෙමව්පියන්ට සලකන කෙනෙක් බවට පත් වෙලා හිටියේ. ඒ වගේම ජීවිත කාලෙම වැඩිමහල් ඥාතිහිත මිත්‍රාදීන්ට හොඳට උපස්ථාන කළා, සැලකුවා. ඒ වගේම ජීවිත කාලෙම මිහිරි වචන කතා කළේ, කිසි විදිහකින් හිත රිදෙන වචනයක් කාටවත් කිව්වේ නැහැ. දැන් බලන්න, එතකොට අපේ ජීවිතෙත් එක බලද්දී පුංචි කාලේ ඉඳලා දන්න කාලේ ඉඳලා කාට හරි බැනලා හිත රිදෙන වචනයක් කියලා කායික හරි වචනය නිසා තරහ වෙලා අපිට මතකයක් තියෙනවා. නමුත් මේ මග මානවකයා ජීවිත කාලෙම කිසි කෙනෙකුගේ හිත රිදෙන වචනයක් කියලා නැහැ. මිහිරි වචන තමයි කතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මග මානවකයා ජීවිත කාලෙම කේලාම් කියලා නැහැ. කේලමින් තොරව අනිත් අය සමගි වෙන වචනම කතා කරමින් තමයි වාසය කරලා තියෙන්නේ.
ඊළඟට මේ මග මානවකයා ගිහි ජීවිතයේ ඒ මිනිස් ජීවිතේ වාසය කරන කාලේ මසුරු මල දුරු කරලා දන් දෙන්නට නැඹුරු වුණ සිතෙන් තමයි වාසය කරලා තියෙන්නේ. ඕනම වෙලාවක දෙන්නට බර වුණ සිතක් තිබිලා තියෙන්නේ මග මානවකයාට. කොච්චර දෙන්න බර වෙලා තියෙනවද කියන්නේ එයා ඒ සමාජෙ ප්‍රසිද්ධ වෙලා තිබුණා මෙයා ඉල්ලන්න සුදුසු කෙනෙක් කියලා. එතකොට යම්කිසි කෙනෙකුට අඩුපාඩුවක් වුණාම ඔක්කොටම මතක් වෙන්නේ මග මානවකයව. ආන්න ඒ වගේ දන් දෙන්නට නැඹුරු වෙලා හිටපු කෙනෙක් තමයි මේ තරුණයා. ඒ විතරක් නෙමෙයි මෙයා දන් දෙනකොට මේ දෑතේ කිසිම දෙයක් රැඳෙන්නේ නැති වෙන විදිහට හරියට නිකන් අත හොදලා දුන්නා වගේ තමයි දන් දෙන්නේ. දැන් යම්කිසි අය ඉන්නවා දන්පැන් පූජා කරනවා පූජා කරලා අවසන් වුණාට පස්සේ ඒ දුන්න දානේ තියෙන දේවල් ගැන හිත තමයි ඊට පස්සේ ඒ අය පසුතැවෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් දන් දෙනවා දන් දීලා අවසන් වුණාට පස්සේ අපි හිතමු දන් පොලේදී ඒ කෙනා බලනවා තමුන් මහන්සියලා හදපු යම්කිසි ආහාරයක් ස්වාමීන් වහන්සේ නමක් හෝ උපාසකයෙක් වැළඳුවේ නැහැ. එතකොට තමුන්ගේ හිතට දුකක් ඇති වෙනවා. එතකොට තමුන්ගේ හිතට දුකක් ඇති වුණා කියලා කියන්නේ එහෙනම් එයා ඒ දානේ අතහැරලා නැහැ. නමුත් යම් කිසි කෙනෙක් අතහැරලා දන් දෙනවා නම් එය සංඝ සතු කරලා හෝ උපාසකයන්ට දන් දීලා තියෙනවා නම් අතහැරියා නම් ඒ වැළඳුවත් එකයි නැතත් එකයි තමුන්ගේ අතහැරපු සිතට ඇතිවෙච්ච සතුට නිරන්තරයෙන්ම ආරක්ෂා කර ගන්නවා. ආන්නේ වගේ මේ මග මානවකයා තමා තුළ රැඳෙන්නේ නැති ආකාරයට ඉතිරි කරගන්නේ නැතුව හිතේවත් කොනක් ඉතුරු කරගන්න නැතුව අතහැරලමයි මේ දන්පැන් පූජා කරලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි සියතින්ම දන් දෙන්නට කැමති කෙනෙක් තමයි මේ මග මානවකයා. සකස් කරලා පිළිවෙලකට සකසා දන් දුන්න කෙනෙක් මේ මග මානවකයා. ඒ වගේම තමයි ක්‍රෝධයෙන් තොරව ඉන්නට පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා. ක්‍රෝධයෙන් තොරව ඉන්න අතර යන්තමින් හරි මොකක් හරි හේතුවක් නිසා තරහක් ඇති වුණොත් ඒ මොහොතේම මේ මග මානවකයා මේ තරහ නැති කරගෙන තියෙනවා. මෙන්න මේ වගේ ජීවිතයක් ගත කළ නිසා මේ මග මානවකයා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදිලා සක්දේව් පදවියට පත් වුණා කියලා මේ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ මග මානවකයා දිව්‍ය ලෝකෙ උපදින කාලේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ තනියම නෙමෙයි. මිනිස් ලෝකෙ මේ මානවකයාත් එක්ක පින් කරපු තවත් විශාල පිරිසක් හිටියා. මේ පිරිසත් එක්කම මේ මග මානවකයා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. මේ විදිහට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනාට පස්සේ දැන් විශාල දිව්‍ය පිරිසක් මේ දිව්‍ය ලෝකෙ ඉපදුනවා. මේ දිව්‍ය ලෝකෙ කලින් හිටපු දෙවිවරු දැක්කා. ඒ දිව්‍ය ලෝකෙ කලින් හිටපු දෙවිවරුන්ට කියනවා ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ට කලින් හිටපු නිසා පුබ්බදේව කියලා. මේ පුබ්බදේව කියන කොටස කල්පනා කළා මේ අධිපතිභාවයෙන් බලවත් වුණ විශාල පුණ්‍ය සම්පත්තියක් රැස් කරගෙන අලුතෙන් දිව්‍ය පිරිසක් ආවා. ඒ නිසා මේ අලුත් දිව්‍ය පිරිස පිළිගන්නට අපි උත්සවයක් පවත්වමු කියලා කලින් හිටපු දෙවිවරු කල්පනා කළා. ඉතින් මේ දෙවිවරු දැන් එකතු වෙලා සාකච්ඡා කරනවා කොහොමද අපි මේ දෙවිවරුන්ට සංග්‍රහ කරන්නේ අලුත් දෙයක් කොහොමද අපි මේ දෙවිවරුන්ට දෙන්නේ කියලා. මෙන්න මේ අවස්ථාවේදී ඒ දෙවිවරු සාකච්ඡා කරන්න ගත්ත දැන් දිව්‍ය ලෝකෙ උපදිනවා කියන්නේ සැප සම්පත් එක්ක උපදින්නේ. දැන් අපි මිනිස් ලෝකේ සාදයක් පවත්වනවා නම් උත්සවයක් තියෙනවා නම් වෙනදා කන්නේ බොන්නේ නැති කෑම බීම තමයි ඒකට හදන්නේ. නමුත් දිව්‍ය ලෝකේ එහෙම දෙයක් නැහැ. දිව්‍ය ලෝකේ වෙනදාට කන්නේ බොන්නේ නැති ඒවා කාලයකට කනේවා එහෙම නැහැ. හැමදාම හොඳ කෑම තමයි දිව්‍ය ලෝකේ දිව්‍ය භෝජන විදිහට තියෙන්නේ. ඉතින් දෙවිවරු කල්පනා කළා කොහොමද එහෙනම් අපි මේ සාදේ විශේෂත්වයක් මේ සාදේට දෙන්නේ? මේ උත්සවයට කොහොමද විශේෂත්වයක් දෙන්නේ? මොකද තමුන් උත්සවයක් පැවැත්වුවත් එකයි නැතත් එකයි මේ දෙවිවරුන්ට සැප සම්පත් තියෙනවා. එහෙනම් මේ දෙවිවරුන්ට අමතක නොවන දෙයක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට ඒ දෙවිවරුන්ගේ සිහියට ආවා දිව්‍ය ලෝකේ තහනම් පානයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකයේ තහනම් පානයක් ඒ පානය කළොත් මත් වෙනවා. නමුත් දෙවිවරු දන්න කාලෙක ඉඳලා මේ පානය කරලා නැහැ. ඉතින් මේ පුබ්බදේව කියන කොටස කල්පනා කළා අපි එහෙනම් මේ පානය මේ උත්සවයට ගමු කියලා. ඔක්කොම කැමති වුණා. ඊට පස්සේ දැන් මේක ආරංචි වුණා ඒ දිව්‍ය ලෝකෙ ඉපදුන සක්‍ර දේවේන්ද්‍රයන්ට. සක්‍ර දේවේන්ද්‍රයන් පිරිසට කිව්වා උත්සවය සංවිධානය කළාට කමක් නැහැ. නමුත් මේ පානය නම් පානය කරන්න එපා කියලා. දෙපිරිසටම කිව්වා. කිව්වහම සක්‍ර දේවේන්ද්‍රයන් එක දිව්‍ය ලෝකෙ ඉපදුන පිරිස සම්පූර්ණයෙන් ඒක පිළිගත්තා. ඊළඟට අර කලින් හිටපු දෙවිවරුන්ගෙන් විශාල කොටසක් කල්පනා කළා නෑ නෑ අපි මේ පානය කරනවාමයි. ඇතැම් පිරිසක් කල්පනා කළා නෑ අපි මේක පානය කරන්නේ නෑ කියලා. මේ පානයට කියන නම තමයි ගණ්ඩපාන. ගණ්ඩපාන කියන පානය තමයි මේ දෙවිවරු තහනම් පානයක් විදිහට තියාගෙන ඉඳලා දැන් මේ මොහොතේ පානය කරන්න සූදානම් වුණේ.
ඉතින් කොහොම හරි දැන් මේ උත්සවයේ සිද්ධ වෙන අවස්ථාව ලඟ වුණා. ඒ වෙලාවේ දැන් අර දෙවිවරු ඔක්කොම එක් රැස් වුණා. අර ගණ්ඩපාණය අර පුබ්බදේව කියන කලින් ඉපදලා හිටපු දෙවිවරුන්ගෙන් කොටසක් හොඳටම පානය කළා. පානය කළ අවසන් වෙනකොටම ඒ දෙවිවරුන්ගේ ශරීර අඩපණ වෙලා ගිහිල්ලා අකර්මණ්‍ය වෙලා ඇදගෙන වැටුණා. ඇදගෙන වැටුණාට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් දැන් බලනකොට දැන් විශාල දෙවිවරු පිරිසක් විමානවල ඇදගෙන වැටිලා. සක්‍ර දේවේන්ද්‍රයන් කල්පනා කළා දිව්‍ය ලෝකයට විශාල කැලලක් වුණා. දිව්‍ය ලෝකයට විශාල කැලලක් වුණා මා එපා කියද්දි මේ දෙවි පිරිස් මේ ගණ්ඩපාණේ පානය කළා. ඒ නිසා මේ පිරිස් දිව්‍ය ලෝකයට කැප නැහැ කියලා සක්‍ර දේවේන්ද්‍රයන් ඒ දෙවි පිරිස් මැදට පැනලා ඒ දෙවි පිරිස් ඒ දෙවිවරුන්ගේ කකුල් වලින් අල්ලලා පහළට දැම්මා. ඒ විදිහට කකුල් වලින් පහළට දානකොට ඒ දිව්‍ය ලෝකෙන් පහළට වැටෙද්දි මහා මේරු පර්වතේ පාමුලට වැටුණා කියලා තමයි මේ දේශනාවල සඳහන් වෙන්නේ. එතකොට මේ විදිහට මේ පර්වතයෙන් පහළට වැටෙනකොට විශාල දෙවිවරු පිරිසක් වැටෙද්දි ඒ පිරිස අතරේ හිටපු පාණය නොකල අයත් අර සක්‍ර දේවේන්ද්‍රගේ ආනුභාවයත් එක්කම ඒ පර්වතයෙන් පහළට වැටෙන්න ගත්තා. ඒතර වැටෙන අතරේ මේ දෙවිවරු කල්පනා කළා අපි පාණය කරේ නැතුව නේද මේ වැටෙන්නේ කියලා. ඒක සිහිපත් වුණත් එක්කම මේ දෙවිවරුන්ට මහා මේරු පර්වතයත් දිව්‍ය ලෝකයත් අතර දිව්‍ය විමාන පහළ වෙලා එතනින් පහළට වැටෙන එක නැවතුණා. නමුත් අර පාණය කළ සියලු දෙනාම මහා මේරු පර්වතයෙන් පහළට වැටුණා. මෙන්න මේ විදිහට මේ සුර ලෝකෙන් පිටුහල් කරපු පිරිස තමයි අසුර කියලා සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ දිව්‍ය පිරිස් දැන් මේ සුර ලෝකෙන් පිටුහල් කරලා අසුර කියලා දැන් ඒ වෙනමම කොටසක් හැදුනට පස්සේ දැන් ඒ පිරිස් දැන් මහ පොළොවට වැටිලා මේ මහා මේරු පර්වතයෙන් පාමුලට වැටුණාට පස්සේ ඒ අය තනියම කල්පනා කරන්න ගත්තා අපි මේ දිව්‍ය ලෝකෙන් පිටුහල් වුණේ මොකක් නිසාද කියලා. එතකොට ඒ අයට මතක් වුණා තමුන් විශාල උත්සවයක් සංවිධානය කළා. තමුන් ගණ්ඩපාණය පානය කළා. ඒ වගේම සක්‍ර දේවේන්ද්‍රයන් විසින් තමුන්ව මේ සුර ලෝකෙන් නිරපුවා කියලා. එතකොට ගණ්ඩපාණේ පානය කරපු අකුසලයේ නිසා ඒ දෙවිවරුන්ට ඒ අසුර ලෝකයෙන් අතුරුදහන් වෙලා සුර ලෝකෙට යන්න තරම් වාසනාවක් තිබ්බේ නැහැ. ඒ සුර ලෝකේ සැප සම්පත් විඳින්න තරම් තිබ්බ වාසනාව අර ගණ්ඩපාණේ පානය කරපු කර්ම විපාකේ නිසා අඩු වෙලා ගියා. ඉතින් ඒ නිසා ඒ අයට සිද්ධ වුණා දිව්‍ය ලෝකෙට යනවා නම් මහා මේරු පර්වතයේ දිගේ උඩට නගින්න. මෙන්න මේ වගේ පිංගුතුනි දැන් මේ අසුර පිරිස් පිටුහල් කරාට පස්සේ කාලෙන් කාලෙට මේ අසුර පිරිස් මේ එකතු වෙලා සංවිධානය වෙලා මහා මේරු පර්වතයේ දිගේ උඩට නගිනවා කියනවා. ඒ විදිහට මහා මේරු පර්වතයේ දිගේ උඩට නගිනකොට දැන් මේ පිරිස් තවමත් ධාර්මික වෙලා නැති නිසා සක්‍ර දේවේන්ද්‍රයන් මොකද කළේ? සතරවරන් දෙවිවරුන් කැඳවලා සතරවරන් දෙවිවරුන් මහා මේරු පර්වතයේ මැද කොටසේ රැකවල්ලා තිබ්බා. ආරක්ෂාව පිණිස තිබ්බා. එතකොට යම් විදිහකින් සතරවරන් දෙවිවරුන් අභියසට එන්නට කලින් ඒ මාර්ගය අවහිර කරන්නට සතරවරන් දෙවිවරුන් මොකද කළේ? ඒ දිව්‍ය ලෝකවල සිටිනවා 이르දිමත් දිව්‍යමය නාගීන් සහ දිව්‍යමය ගුරුලන්. ඒ දිව්‍යමය නාගීන් සහ දිව්‍යමය ගුරුලන් ඒ සතරවරන් දෙවිවරුන්ට පහලින් රැකවල්ලා තිබ්බා. ආරක්ෂාව පිණිස තිබ්බා. ඒතකොට අසුරයින්ට උඩට එනවා නම් මුලින්ම ඒ නාගීන්වත් ගුරුලන්වත් පරාජය කරගෙන සතරවරන් දෙවිවරුනුත් පරාජය කරගෙන එන්න වෙනවා. එතකොට යම් විදිහකින් සතරවරන් දෙවිවරුත් පරාජය කරගෙන උඩට එනවා නම් ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මේ පුත්‍රයන් සක්දේවුන් විසින් ඒ අසුරයන්ව නැවත වතාවක් පිටුහල් කරන්නට පිටත් කරලා හරිනවා. ඒ පුත්‍රයන්ටත් බැරි වුණොත් අසුරයන් පරාජය කරන්න අන්න ඒ අවස්ථාවේ තමයි සක්‍ර දේවේන්ද්‍රයන් ඒ අවස්ථාවේදී බහින්නේ. නමුත් පින්වතුනි යම් විදිහකින් මේ වගේ සුරයන් අතර සහ අසුරයන් අතරේ සංග්‍රහණයක් ඇති වුණොත් යුද්ධයක් ඇති වුණොත් ඒ අයගේ පරාජය සිද්ධ වෙන්නේ මිනිස් ලෝකේ වගේ මරණයෙන් නෙමෙයි. යම් කිසි පිරිසක් අතරේ බියක් තැති ගැනීමක් ඇති වුණොත් ඒ බිය සහ තැති ගැනීම තමයි ඒ සුරයන්ගේ සහ අසුරයන්ගේ පරාජය කියන්නේ. අපි හිතමු යුද්ධයකදී දෙවිවරුන්ගේ හිතේ බිය තැති ගැනීමක් ඇති වුණොත් ඒ අය මේ මොහොතේ පරාජය වෙනවා. ඊළඟ මොහොතේ අසුරයන් දෙවිවරුන්ව ලුහු බඳිනවා. අසුරයන්ගේ හිතේ බිය තැති ගැනීමක් ඇති වුණොත් සුරයන් විසින් අසුරයන්ව ලුහු බඳිනවා. යම් විදිහකින් අසුරයන් අසුර සීමාවෙන් ඇතුළට ගියොත් සුරයන්ට කවදාවත් ඒ අසුර සීමාව ඇතුළතදී අසුරයන්ව අත්අඩංගුවට ගන්න බෑ. ඒක තමයි මේ දිව්‍ය නීතිය. ඊළඟට සුරයන්ගේ ලෝකේ දිව්‍ය ලෝකේ සීමාවෙන් ඇතුළට ගියොත් අසුරයන්ට දිව්‍ය ලෝකෙට ඇවිල්ලා ඒ දෙවිවරුන්ව අත්අඩංගුවට ගන්න බෑ.
ඒක හරි පුදුමයි. දැන් අපි ගත්තොත් මිනිස් ලෝකේ ස්වභාවයට වඩා දෙවිවරුන්ගේ විශේෂ හරීම පුදුමයි. ඒ අය අතර තියෙන්නේ අවියාවුද හරඹ සිද්ධ වුණාට විශේෂයෙන්ම පරාජය සිද්ධ වෙන මානසික වශයෙන්. එතකොට කිසි කෙනෙකුට දෙවි කෙනෙක්ට තව දෙවි කෙනෙක් මරණයට පත් කරන්නට බෑ. මොකද පුණ්‍ය විපාක සකස් වෙලා තියෙන්නේ ඒ දිවි විමානවල සිටින්නට. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේ සංග්‍රහම සිද්ධ වෙන කාලේ දැන් මේ දජග්ග සූත්‍රයේ දේශනා කරන කාලෙත් මේ විදිහෙම සුරාසුර යුද්ධයක් තමයි සිද්ධ වුනේ. ඉතින් ඒ වෙලාවේ දැන් සක්‍ර දේවේන්ද්‍රයන් දෙවිවරුන් කැඳවලා දැන් මේ විදිහට අවවාද කරනවා. සක්‍ර දේවේන්ද්‍රයන් කියනවා පින්වත් දෙවිවරුනි ඔබ මේ යුද්ධයට ගියාට පස්සේ ඔබ තුල බයක් හරි තැති ගැනීමක් හරි ඇති වුණොත් ලොමු දහ ගැනීමක් හරි ඇති වුණොත් ආනේ වෙලාවට මාගේ රතේ මුදුන් කොඩිය පේනවද කියලා බලන්න කියනවා. මුදුන් කොඩියට කියන නම තමයි දජග්ග. දජේ කියලා කියන්නේ කොඩිය, අග්ග කියන්නේ මුදුනේම, කෙළවරේම තියෙන. එතකොට මුදුන් කොඩිය දේශ බලන්න කියලා සක්‍ර දේවේන්ද්‍රයන් කියනවා. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ රතය බොහොම විශාලයි. ඒ රතේ රෝද දහසක් තියෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. රෝද දහසක් තියෙන විශාල රතයක විශාල ප්‍රමාණයක් කොඩි තියෙනවා. ඒ කොඩිය අතරින් ඉහළම කොඩිය තමයි මේ මුදුන් කොඩිය කියලා කියන්නේ. ඒ මුදුන් කොඩිය සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ලාංඡනයේ තියෙනවා. ඒ නිසා ඈත තියා බලනකොට දෙවිවරුන්ගේ හිතේ බියක් ඇති ගැනීමක් ඇති වුණොත් බලන්න කියනවා සක්‍ර දේවේන්ද්‍රයන්ගේ කොඩිය තියෙනවද කියලා. කොඩිය පේනවද කියලා. එතකොට ඈතින්ම පේනවා නම් තමුන්ට සක්දෙවිඳුන්ගේ කොඩිය තියෙන රතේ ඉස්සරහට යනවා පේනවා නම් ඒ එක්කම බය තැති ගැනීම නැති වෙලා යයි කියනවා. ඒ යම් කිසි විදිහකින් තමුන්ගේ ප්‍රධානියා යුද පිටියේ ඉඳගෙන ඒ ප්‍රධානියාගේ රතේ ඈතනම පේන්නේ උඩම තියෙන කොඩිය. යට කොටස් පේන්නේ නැහැ. එතකොට ඒ කොඩිය ඉස්සරහට යනවා කියලා පේනවා නම් තමුන්ගේ හිතේ බය තැති ගැනීමක් ඇති වුණත් ඒක නැති වෙනවා. මොකද ප්‍රධානියා පසුබාලා නැති නිසා. ඉතින් ඒ නිසා සක්දෙවිඳුන් කියනවා මේ මුදුන් කොඩිය දෙස බලන්න කියනවා. එතකොට බය තැති ගැනීම නැති වෙලා යයි කියනවා. ඊළඟට කියනවා දෙවිවරුනි ඔබට බැරි වුණොත් මේ සක්දෙවිඳුන්ගේ මාගේ රතය හොයාගන්නට එහෙම වුණොත් ප්‍රජාපති කියන දිව්‍ය රාජයාගේ රතේ තියෙනවද කියලා බලන්න කියනවා. ඒ ප්‍රජාපති කියන දිව්‍ය රාජයාගේ රතේ මුදුන් කොඩිය දිහා බලන්න කියනවා. ප්‍රජාපති දිව්‍ය රාජයාගේ රතේ මුදුන් කොඩිය දෙස බලනකොට ඒ බිය තැති ගැනීම නැති වෙලා යයි කියනවා. මොකද ප්‍රජාපති කියන්නේ ඒ දිව්‍ය සේනාධිපති. සක්දෙවිඳුන්ගේ රතේ හොයාගන්න බැරි නම් ඉන්න තැනට ප්‍රජාපති කියන දිව්‍ය රාජයාගේ කොඩිය පේනවා නම් ඒ කොඩියේ පේනවා නම් ඈතට ඉස්සරහට යනවා පියවරින් පියවර. එතකොට අර ඇති වුණ බිය තැති ගැනීම නැති වෙලා යනවා කියනවා. ඊළඟට සක්දෙවිඳුන් කියනවා දෙවිවරුනි යම් හේකින් ප්‍රජාපති කියන දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය ඔබට පෙනුනේ නැත්තම් බලන්න කියනවා වරුණ කියන දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය පේනවද කියලා. වරුණ කියන දිව්‍ය රාජයාගේ මුදුන් කොඩිය පේනවා නම් අන්නේ දිව්‍ය රාජයාගේ රතය තවමත් යුද පිටියේ තියෙනවා. එතකොට ඒ දිව්‍ය රාජයාගේ රතේ මුදුන් කොඩිය ඉස්සරහට යනවා පේනවා නම් අන්න ඇති වුණ බය නැති වෙලා යනවා. ඊළඟට කියනවා දෙවිවරුනි ඔබට වරුණ කියන දිව්‍ය රාජයාගේ රතේ මුදුන් කොඩිය පෙවුනේ නැත්තම් ඊසාන කියන දිව්‍ය රාජයාගේ රතේ මුදුන් කොඩිය පේනවද කියලා බලන්න කියනවා. ඊසාන කියන දිව්‍ය රාජයාගේ රතේ මුදුන් කොඩිය දැක්ක ගමන් ඒ රතයත් ඉස්සරහට යනවා පේනකොට අර දෙවිවරුන්ගේ හිතේ තියෙන බය තැති ගැනීම නැති වෙලා යනවා. ඒ නිසා සක්දෙවිඳුන් කියනවා දෙවිවරුනි මේ සේනාධිපතිවරුන්ගේ රතවල මුදුන් කොඩි දෙස බලන්නට කියලා. එතකොට එහෙනම් අපිට තේරෙනවා මෙතනදී මේ සක්දෙවිඳුන් දෙවිවරුන්ට උපදෙස් දුන්නේ ඒ දෙවිවරුන්ගේ හිතවල තියෙන බිය තැති ගැනීම නැති කරන්න. මොකද යම් විදිහකින් බිය තැති ගැනීම ඇති වෙලා බය තැති ගැනීම පැතිරලා ගියොත් අනිත් දෙවිවරුන්ගේ හිතවල එහෙම වුණොත් ඒ දෙවිවරුන්ගේ මේ පාර්ශවයේ පරාජයටපත් වෙනවා. ඒ නිසා බිය තැති ගැනීම නැති වෙන විදිහටයි ඒ සක්දෙවිඳුන් ඒ සැලසුම් මේ යුද පිටියේදී සකස් කරලා තිබුණේ. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි මේ සුරාසුර යුද්ධවලට මේ සක්දෙවිඳුන් දිව්‍ය පිරිස් පිටත් කරලා යවි මේ විදිහටයි. මේ විදිහට එක්තරා අවස්ථාවන් තිබුණා. ඇතැම් අවස්ථාවන් වල දිව්‍ය පිරිස් අසුරයන්ව පරාජය කළා. ලුහු බැඳගෙන ගියා. ඇතැම් අවස්ථාවල අසුර පිරිස් දෙවිවරුන්ව පරාජය කළා. දෙවිවරුන්ව ලුහු බැඳගෙන ගියා. මේ විදිහට කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලින් සුර සහ අසුර යුද්ධ ඇති වෙලා තියෙනවා. මේ විදිහට මේ එක්තරා කාලෙක මේ සක්දෙවිඳුන් අසුරයන්ගේ අතරේ හිටියා ප්‍රධානියෙක්, අසුර ප්‍රධානියෙක්. එයාගේ නම තමයි වේපචිත්ති.
මේ වේපචිත්ති කියන මේ අසුර ප්‍රධානියා තමයි අසුර පිරිස් එකතු කරගෙන බොහෝ අවස්ථාවල යුද්ධ කරලා තිබුණේ. ඉතින් ඒ නිසා මේ වේපචිත්ති කියන අසුර ප්‍රධානියා එක දවසක් මේ සුරාසුර යුද්ධයට යන්න කලින් අසුරයන්ව කැඳවලා කිව්වා මේ සුරාසුර යුද්ධෙදී සක්‍ර දේවේන්ද්‍රයන් පරාජයටපත් වුණොත් දෙවිවරු පරාජයටපත් වුණොත් සක්‍ර දේවේන්ද්‍රයන්ව ගැට ගහගෙන එන්න කියලා. බන්ධණයට ලක් කරගෙන එන්න කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් කිව්වා යම් විදිහකින් වේපචිත්ති ප්‍රදාන අසුරයන් පරාජයටපත් වුණොත් වේපචිත්තිව ගැට ගහගෙන එන්න කියලා. ඉතින් මේ යුද්ධෙදී අවසානයේදී අසුරයන් පරාජයටපත් වුණා. අසුර ලෝකෙට යන්න කලින් වේපචිත්තිව කුටු කරලා අල්ලගත්තා. අල්ලගෙන වේපචිත්තිව මේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ සුධර්මා කියන දිව්‍ය සභාවට අරගෙන ආවා. ඒ වෙලාවේ වේපචිත්ති බොහෝම සැඩ පරුෂ වචන වලින් සක්‍ර දේවේන්ද්‍රයන්ට බයින්න ගත්තා. බැනලා අවසානයේදී දැන් මේ වේපචිත්තිව ආපහු අරගෙන යනකොටත් වේපචිත්ති බයිනෝ. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ රියදුරා තමයි මාතලි. මාතලි සක්දේවිඳුන්ගෙන් අහනවා පින්වත් සක්දේවිඳුනි මේ වේපචිත්ති මේ විදිහට නපුරු වචන වලින් බයිනකොට ඔබ වහන්සේ මෙච්චර ඉවසගෙන ඉන්නේ බයටද එහෙම නැත්නම් බැරිකමටද කියලා ඇහුවා. ඒ වෙලාවේ සක්දේවිඳුන් කියනවා පින්වත් මාතලි මම මේ වේපචිත්තිට බයෙන් ඉවසනවා නෙමෙයි කිව්වා. බැරිකමකට ඉවසනවත් නෙමෙයි කිව්වා. බුද්ධිමත්ව කටයුතු කරන්නට පුළුවන් මං වගේ දිව්‍ය රාජයෙකුට මේ වගේ කෙනෙක් එක්ක හැප්පීමෙන් පළක් නැහැ කිව්වා. නමුත් යම්කිසි කෙනෙක් අඥාන කෙනෙක් නම් මේ විදිහට බයිනකොට බයින කෙනාට ගැටිලා මේ පලිගන්න චේතනාව ඇති කරගෙන වෛර බැඳ ගන්න පුළුවන් කියනවා. නමුත් බුද්ධිමත් කෙනා අනුන්ට කේන්ති ගිහිලා ඉන්නවා කියලා දැනගෙන එයා සිහිය උපදවාගෙන සංසිඳිලා යනවා කියනවා. සක්දේවිඳුන් කියනවා මාතලි මන් දකින විදිහට බාලයාව පාලනය කරන්න තියෙන අඥානයව පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ ඉවසීම කියලා. ඊළඟට මාතලි කියනවා සක්දේවිඳුනි ඔබ වහන්සේ ඉවසීම ගැන මේ විදිහට කිව්වට මට නම් ඕකේ පුංචි වරදකුත් පේනවා කිව්වා. ඔබ වහන්සේ ඔහොම ඉවසනකොට ඒ මෝඩයෝ හිතන්න පුළුවන් ඔබ වහන්සේ බයටයි මේ ඉවසන්නේ කියලා. ඒක නා ඒක නිසාම තවත් විපතරපත් වෙනව නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ සක්දේවිඳු කියනවා මම ඉවසනකොට තව කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මම බයට ඉවසනවා කියලා. නමුත් මාතලි එයා එහෙම හිතුවත් එකයි මට නැතත් එකයි කිව්වා. උතුම්ම දේ තමයි තමන්ගේ හිතේ ඉවසීම දියුණු කර ගැනීමත් හිත ආරක්ෂා කර ගැනීමත්. ඊළඟට සක්දේවිඳුන් බොහොම ලස්සන කතාවක් කියනවා මේ ඉවසීම ගැන. සක්දේවිඳුන් කියනවා යම් කිසි කෙනෙක් අතිශයින්ම බලවත් නම් ඒ කෙනා දුර්වල කෙනාගේ නිନ୍ଦා අපහාස ඉවසනවා නම් ඒක තමයි කියනවා ලොකුම ඉවසීම. මොකද බලවත් කෙනා දුර්වල කෙනාගේ නිନ୍ଦා අපහාස ඉවසනවා නම් ඒක ලොකු ඉවසීමක්. මොකද එයාට හොඳටම පහර දෙන්න පුළුවන්කම තියෙද්දි දුබල කෙනාගේ නිନ୍ଦා අපහාස ඉවසනවා. ඒක ප්‍රබල ඉවසීමක් කිව්වා. ඊළඟට සක්දේවිඳු කියනවා මාතලි දුබල කෙනා හැමදාම ඉවසනවා කියනවා. ප්‍රබල කෙනා බයිනකොට දුබල කෙනා හැමදාම ඉවසනවා. නමුත් ප්‍රබල කෙනාට පුළුවන් නම් දුබල කෙනාගේ නිନ୍ଦා ඉවසන්න ඒක ලොකු ඉවසීමක් කියනවා. යම් කෙනෙක් කිපෙන කෙනාට අනිත් පැත්තට කිපුණොත් පලිගන්න එන කෙනාට වෛරෙන් එන කෙනාට බයින කෙනාට අනිත් පැත්තට බැන්නොත් ඒකෙන් පාඩු සිද්ධ වෙන්නේ තමුන්ටමයි. කේන්ති ගියපු කෙනාව හඳුනගෙන ආපස්සට කිපෙන්නේ නැත්තම් තරහ ඇති කරගන්නේ නැත්තම් ආනේ කෙනා ජය ගන්න අමාරු දුෂ්කර යුද්ධයක් ජය ගන්නවා කියනවා. බලන්න එතකොට මේ සක්දෙවිඳුන්ගේ තියෙන ප්‍රඥාව. ඒ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ තියෙන හැකියාව. බලන්න එතකොට සක්‍ර දේවේන්ද්‍රයන් කොයිතරම්නම් මේ ද්වේෂය පාලනය කරන්නට ඊළඟට ගුණධර්ම ගැන අභ්‍යන්තර ගුණධර්ම ගැන කල්පනා කරනවාද කියලා. එතකොට මෙන්න මේවා මේ සක්දෙවිඳුන් තුළ තිබුණ ධාර්මික දේවල්. එක්තරා අවස්ථාවක මේ සක්දෙවිඳුන් ප්‍රධාන මේ දෙවිවරුන් සුරාසුර යුද්ධයට පිවිසලා ඉන්න අවස්ථාවේදී සක්දෙවිඳුන් ප්‍රධාන පිරිස ඒ අසුරයන්ගේ ප්‍රහාර හමුවේ බිය තැති ගැනීම වලට ලක් වුණා. ඒ වෙලාවේ මොකද කළේ මේ සක්දෙවිඳුන් රථය ආපස්සට හැරෙව්වා. සක්දෙවිඳුන් රථය ආපස්සට හරවනවා දකින්නකොටම දැන් පිටිපස්සෙන් හිටපු විශාල දිව්‍ය පිරිස් දැක්කා සක්‍ර දේවේන්ද්‍රයන්ගේ රථයේ කොඩිය ආපස්සට එනවා. එතකොට මේ දිව්‍ය පිරිස් කල්පනා කළා එහෙනම් සක්දෙවිඳුන් දැන් මේ පසුබානවා. සක්දෙවිඳුන් ආපස්සට යන්නයි හදන්නේ කියලා අර අනිත් දෙවිවරු ඔක්කොම ආපස්සට හැරිලා දුවන්න පටන් ගත්තා. ඒ විදිහට සක්‍ර දේවේන්ද්‍රයන් හැරෙනවා දැක්ක ගමන් ප්‍රජාපති දිව්‍ය රාජයා, වරුණ දිව්‍ය රාජයා, ඊසාන දිව්‍ය රාජයා කියන මේ දෙවිවරු ඔක්කොම රථ හරව ගත්තා. දැන් දිව්‍ය පිරිස් දුවනවා අසුරයින් හඹාගෙන එනවා. දැන් පිටිපස්සෙන් විශාල දිව්‍ය සේනාවක් හිටපු නිසා
ඒ දිව්‍ය සේනාව තමයි දැන් ඉස්සරහින් යන්නේ. සක්දෙවිඳුන් ප්‍රදාන අනිත් ප්‍රදාන දෙවිවරු අර යුද පෙරමුණේ හිටපු අය පිටුපස මේ කොටස් වලින් තමයි දැන් එන්නේ. දැන් ඒ වෙලාවේ දැන් සක්දෙවිඳුන්ට මතක් වුණා දැන් මේ යුද්ධයට පිවිසලා ආපස්සට දිව්‍ය ලෝකයට යන අතරේදී මේ ගුරුලන්ගේ වාසස්ථාන හරහා තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ගුරුලෝ කියලා කියන්නේ විශාල මේ කුරුල්ලෝ జాතියක්. ඉතින් ඒ වෙලාවේ මේ සක්‍රදේවේන්ද්‍රයන් කල්පනා කළා මේ ගුරුලන්ගේ වාසස්ථාන අතරින් යනකොට මේ දිව්‍ය ප්‍රජාව මේ දුවන හැටියට මේ ගුරුලන්ගේ කැදලි කුඩු වෙන්න පුළුවන් කියලා. ඒ ගුරුළු කූඩු කැඩෙන්න පුළුවන් කියලා සක්දේවිඳුන් කෑ ගහන පටන් ගත්තා. මේ ගුරුළු කූඩු ඉදිරිපස තියෙනවා ඒ නිසා ගුරුළු කූඩු මග හැරලා යන්න කියලා. මේ ගුරුළු කූඩු මේ අහිංසක ගුරුලන්ගේ කූඩු කඩනවට වඩා හොඳයි මේ අසුරයන්ගේ අතට මේ අත්අඩංගුවට ලක් වෙන එක. ඒ නිසා පුළුවන් තරම් මේ ගුරුළු කූඩු මග හරින්න කියලා සක්දේවිඳුන් කෑ ගහ කියන්න ගත්තා. ඒ වෙලාවේ දෙවිවරු මොකද කළේ? ඒ ගුරුළු කූඩු මග හරිමින් රත දාවනය කළා. සක්දෙවිඳුන්ට තිබුණේ විශාලම රතේ. රෝද දහසක් තිබුණා. ඉතින් මේ විදිහට මේ සක්දෙවිඳුන් එක්තරා තැනක යනකොට එක තැනක තිබුණා විශාල ගුරුළු කූඩු තොගයක්. ඒ ගුරුළු කූඩු මග හරින්නට සක්දෙවිඳුන් ඒ විශාල රෝද දහසක් සහිත රතය ගුරුළු කූඩු වලින් මග හැරලා වමට කරකවලා දක්ෂිනාවර්තව කැරගෙන පටන් ගත්ත ගුරුළු කූඩුව වටේ. මේ විදිහට දක්ෂිනාවර්තව කැරගෙනකොට පිටිපස්සෙන් හඹාගෙන ආපු අසුරයන් දැක්කා මේ සක්දෙවිඳුන්ගේ රතේ ඉස්සරහට දුවන වෙනුවට මෙන්න මේ වක්‍රාකාර ගමනක ගමන් කරනවා. අසුරින් කල්පනා කළා මේ සක්දෙවිඳුන් දැන් මේ අනපේක්ෂිත තැනක මේ ගුරුළු කූඩු තියෙන තැන හිතා ගන්නවත් බැරි තැනක සක්දෙවිඳුන් ආපස්සට කැරකිලා ආපහු පෙරමුණ ගන්නයි හදන්නේ. සක්දෙවිඳුන් ආපහු එන්නයි හදන්නේ කියලා මේ අසුරයෝ බය වුණා. බය වුණ ගමන් අසුරයන්ගේ හිතේ බිය තැති ගැනීමක් ඇති වුණා. ඒ අසුරයෝ ඒකම මේ අසුර ලෝකෙට පලා ගියා. අසුරයෝ පලා යනවත් එක්කම අසුරයෝ පරාජයටපත් වුණා. දෙවිවරු ජයග්‍රහණය කළා. එතකොට එතනත් අපිට පැහැදිලි සක්දෙවිඳුන් ජයගත්තේ ධර්මානුකූලව අර හිංසා පීඩා නොකර ඒ සත්වයින්ට කිසි කෙනෙකුට හිංසාව පීඩාවක් නොකර ජීවත් වෙන්නට තියෙන කැමැත්ත නිසා. ඉතින් ධාර්මිකව ජයගත්ත කෙනෙක් තමයි සක්දෙවිඳුන්. නමුත් මේ අවස්ථාවේදී දැන් මේ දජග්ග කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සක්දෙවිඳුන් මේ විදිහට දෙවිවරුන්ට උපදෙස් දුන්නට මේ විදිහට සක්දෙවිඳුන් මේ කොඩි දෙස බලන්න කියලා කිව්වත් යම් විදිහකින් මහණෙනි දෙවිවරුන්ගේ හිතේ ඊට පස්සෙත් බයක් ඇති ගැනීමක් ඇති වෙන්න පුළුවන් කියනවා. ඒකට හේතුව තමයි සක්දෙවිඳුන් රාගය ප්‍රහාණය කරලා නැහැ. දෙවෙනි හේතුව තමයි සක්‍රදේවේන්ද්‍රයන් ද්වේෂය ප්‍රහාණය කරලා නැහැ. තුන්වෙනි හේතුව තමයි සක්‍රදේවේන්ද්‍රයන් මෝහය ප්‍රහාණය කරලා නැහැ. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරලා නැත්තම් කොයිතරම් යුද පෙරමුණ ඉස්සරහට ගියත් කොයි වෙලාවෙ හරි බය වෙලා හැරෙන්න පුළුවන් කමක් තියෙනවා. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරලා නැත්තම්. හොඳ රාග ද්වේෂ මෝහ තියෙන නිසා තමයි අපි බය වෙන්නේ. තැති ගැනීමක් ඇති කරගන්නේ. දැන් අපි ගත්තොත් අපි කරවලේ යනකොට අපිට සද්දයක් ඇහෙනවා. ඒ වෙලාවේ අපේ හිතට බයක් ඇති වෙන්නේ අපි මේ ශරීරයට ආසාවක් තියෙනවා. සතෙක් ඇවිල්ලා අපේ ශරීරයේ ආහාරයට ගනියද දන්නේ නැහැ. අමනුෂ්‍යෙක් ඇවිල්ලා අපි විපතරපත් කරයිද දන්නේ නැහැ. කියලා අපි අපිටම තියෙන කැමැත්ත නිසා ආසාව නිසා තමයි අපි බය වෙන්නේ. තැති ගැනීමක් ඇති කරගන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා රාග ද්වේෂ මෝහ තියෙන නිසා සක්දෙවිඳුන් මේ කොඩි දිහා බලන්න කිව්වත් ඒ දෙවිවරුන්ගේ හිතේ තවදුරටත් බය තැති ගැනීම ඇති වෙන්න පුළුවන් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔබටත් මේ වගේ අනුශාසනාවක් කරන්න ඕමනයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබ මේ ආරණ්‍යයකට හරි රුක්සේවනකට හරි පාළු තැනකට හරි ගියපු අවස්ථාවක යම් විදියකින් ඔබට බියක් තැති ගැනීමක් ලොමුදහ ගැනීමක් ඇති වුණොත් මේ විදිහට බියක් තැති ගැනීමක් ලොමුදහ ගැනීමක් ඇති වුණ අවස්ථාවක ඔබ සිහි කරන්න කියනවා තථාගත බුදුරජාණන් වහන්සේ වන මා ගැන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බියක් තැති ගැනීමක් ඇති වුණ අවස්ථාවේ සිහි කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේව සිහි කරනකොට ගුණ වශයෙන් සිහි කරන්න කියලා. දජග්ග දේශනාවේ සඳහන් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ. ඒ ගුණ 9ක් තියෙනවා. ඒ තමයි අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා. මෙන්න මේ බුදු ගුණ 9
අර්ථ සහිතව සිහි කරමින් බුදුරජාණන් වහන්සේ සිහියට ගන්න කියනවා බයක් තැති ගැනීමක් ඇති වුණ අවස්ථාවක. අරහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කළා. සම්මා සම්බුද්දයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව මනාකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ සියලුම විද්‍යාවන් උපදවාගෙන සියලු ඥානයන් උපදවාගෙන ඊට අනුරූපව ජීවිතය ගත කළා. සුගත කියලා කියන්නේ සුන්දර නිවන් මාර්ගයේ සොයාගෙන මේ සුන්දර නිවනට පත් වී වදාලා. ලෝකවිදූ කියලා කියන්නේ සියලු දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මිනිස් ලෝක, සතර අපාය ආදී සියලු ලෝක අවබෝධ කරලා ඒ ලෝකවලින් නිදහස් වුණා. අනුත්තර පුරිස ධම්ම සාර්ථය කියන්නේ දමණය කරන්නට අපහසු දෙව් මිනිසුන්ව දමණය කළා. සත්හා දේව මනුස්සානං කියන්නේ දෙවි මිනිසුන්ට ශාස්ත්‍රවරයෙක්. බුද්ධ කියන්නේ ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. භගවා කියන්නේ වාසනාවන්තයි. මෙන්න මේ විදිහට මේ ආදී ගුණයන්ගෙන් යුක්ත ඒ බුදුරජාණන් වහන්සේව සිහි කරන්න කියනවා. ඒ බුදුරජාණන් වහන්සේව සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබේ හිතේ ඇති වුණ බය තැති ගැනීම නැති වෙලා යයි කියනවා. ඒකට හේතුව තමයි තථාගතයන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කළ නිකලෙස් වීම. කොහොමද බුදුරජාණන් වහන්සේ සිහි කරනකොට බය තැති ගැනීම නැති වෙන්නේ? දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවිවරුන්ටයි බ්‍රහ්මයින්ටයි ඊළඟට සුරයන්ට අසුරයන්ට තිරිසන් ලෝක සත්ත්වින්ට සතර අපායේ මිනිසුන්ට මේ ඔක්කොටම අධිපති. සියල්ලටම වඩා අග්‍රයි බුදුරජාණන් වහන්සේ. ඒ සියල්ලටම වඩා අග්‍ර නිසා බුදුරජාණන් වහන්සේව පරාජය කරන්න කිසි කෙනෙක් නැහැ. එතකොට මේ ලෝකේ කිසි කෙනෙක්ට පරාජයට කරන්න බැරි කෙනෙක්ව තමයි අපි සිහි කරන්නේ. ආන්නේ වෙලාවේ අපේ හිතට අපි ආරක්ෂිතයි කියන හැඟීම ඇති වෙනවා. බුදුගුණ සිහි කරනකොට ඒ කෙනාගේ හිතේ බිය තැති ගැනීම නැති වෙනවා. දැන් අපි ගත්තොත් අර බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා සිද්ධියක් වුණා. මේ කරත් එක පාළුවේ හිටපු පුංචි දරුවෙක් ළඟට එනවා අමනුෂ්‍යයෙක්. අමනුෂ්‍යය ඇවිල්ලා මේ දරුවාව ආහාරයට ගන්න දරුවාගේ ශරීරයෙන් අල්ලනකොටම ඒ දරුවා පුරුදු වෙලා හිටියා නිතරම කියන්න නමෝ බුද්ධාය කියලා. එක පාටම දරුවා නමෝ බුද්ධාය කිව්වා. කියපු ගමන් මේ අමනුෂ්‍යයා බය වෙලා විසි වුණා පැත්තකට. කිසිම හානියක් කළේ නැහැ ඊට පස්සේ. ආන්නේ වගේ මේ බුදුගුණ සිහි කිරීමෙන් ඒ බිය තැති ගැනීම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබට බිය තැති ගැනීමක් ඇති වුණ අවස්ථාවක තථාගතයන් වහන්සේව සිහි කරගන්නට බැරි වුණොත් ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කරගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ සිහි වුණ නැත්නම් ධර්මයේ සිහි කරත් කමක් නැහැ කියනවා. ඒ ධර්මයේ තියෙනවා ගුණ. ඒ තමයි මේ ධර්මයේ ස්වාක්කාතයි. ස්වාක්කාතයි කියන්නේ මනාකොට දේශනා කළ ධර්මයක්. සන්දිට්ඨිකයි. සන්දිට්ඨිකයි කියන්නේ මේ ජීවිතේදීම ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක්. අකාලික. අකාලික කියන්නේ ඕනෙම කාලෙක ප්‍රතිඵල ලබන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දැන් කෙසෙල් ගස් තියෙනවා. ඒ කෙසෙල් ගස් කාලයකට වඳ බහිනවා. ඒකට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. නමුත් ධර්මය කියන්නේ එහෙම වඳ බහින දෙයක් නෙමෙයි. කල්ලිකුත් වෙන දෙයක් නෙමෙයි. ඕනම කාලයක ඒ ධර්මය ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. අවබෝධ කරන එක කල් දදා පතපත ඉන්න ඕන දෙයක් නෙමෙයි. ධර්මයේ තියෙනවා නම් අවබෝධ කරන්න පුළුවන් කියන එක ධර්මයේ තුලම සඳහන් වෙනවා. ඊළඟ එක තමයි ඒහිපස්සික. ඒහිපස්සික කියලා කියන්නේ ඇවිල්ලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඇවිල්ලා බලන්න පුළුවන් ඇස අනිත්‍යද නිට්ටයද කියලා. එතකොට තේරෙනවා ඇස අනිත්‍යයි. ඇවිල්ලා බලන්න පුළුවන් කන අනිත්‍යද නිට්ටයද කියලා. එතකොට තේරෙනවා කන අනිත්‍යයි කියලා. එහෙම නැතුව ධර්මය කියන්නේ ඇවිල්ලා අදාහ ගන්න, ඇවිල්ලා විශ්වාස කරන්න, එහෙම කියන එකක් නෙමෙයි. ඇවිල්ලා ඕනම කෙනෙක්ට නුවණින් විමසලා බලන්න පුළුවන් දෙයක් මේ ධර්මය. ඒ නිසා ඒකට කියනවා ඒහිපස්සික කියලා. ඊළඟ එක තමයි ඕපනයික. ඕපනයික කියලා කියන්නේ තමා තුළින් තමයි ධර්මය ගලපන්න තියෙන්නේ. තව කෙනෙක් තුළින් නෙමෙයි ගලපන්න තියෙන්නේ, තමා තුළින්. අපි ධර්මය අහනවා නම් අපි තමා තුළින් ගලපලා අපේ වැරදි හදාගන්න තියෙන්නේ. එහෙම නැතුව අපි ධර්මය අහලා ඒ ධර්ම කාරණාවලදී අපිට ඔන්න මතක් වෙනවා අහවලාගේ මේ වැරද්ද තියෙනවා. මෙයාගේ මේ වැරද්ද තියෙනවා. මෙයාගේ මේ වැරද්ද තියෙනවා කියලා මතක් වෙනකොට අපි තමාට නෙමෙයි ධර්මය ගලපන්නේ අනුන්ට. එතකොට ඒ කෙනාට ධර්මයෙන් දියුණු වෙන්නට අපහසුයි. ධර්මයෙන් දියුණු වෙන්න කැමති කෙනා ධර්මයේ ගලපන්නේ තමුන්ට. ඒක තමයි ඕපනයික කියන්නේ. ඊළඟට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නෝනැතියන් විසින් තම නැනපමණින් ධර්මය අවබෝධ කරන්නේ. දැන් අපි ගත්තොත් අපි ධර්මයක් දේශනා කරනකොට ඒ ශ්‍රවණය කරන පිරිස හැමෝම එක සමානව නෙමෙයි ඒක තේරුම් ගන්නෙ. වෙන වෙනස් විදිහට තේරුම් ගන්නවා. ආන්නේ වගේ තමන්ගේ ඥානයේ ප්‍රමාණයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ ගුණ සහිත ධර්මයේ සිහි කරන්න කියනවා. ආන්නේ විට ඒ බිය තැති ගැනීම නැති වෙලා යනවා.
ධර්මයේ සිහි කරගන්නකොට ධර්මයේ සිහි වෙනවා කියලා කියන්නේ අපිට සිහි වෙන අනිත්‍යයි, අස්තිරයි. මේ ලෝකේ සදාකාලික පැවැත්මක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සත්‍යයි කියලා. එතකොට බියක් තැති ගැනීමක් ඇති වෙන්නට හේතුවක් නැහැ. මොකද අපි දන්නවා අපිට හිමි වෙන්නවත් අහිමි වෙන්නවත් දෙයක් නැහැ කියලා. අපි උපදිනකොටම අපිට මේ සියල්ලම අහිමි වෙලා ඉවරයි කියලා අපිට තේරුම් ගන්න තියෙන්නේ ධර්මයෙන්. ඉතින් ඒ නිසා ධර්මයේ සිහි කරනකොට බිය තැති ගැනීම නැති වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබට බුදුරජාණන් වහන්සේවත් ධර්මයේවත් සිහි වුනේ නැත්නම් ඔබ ආර්ය මහා සංඝරත්නය සිහි කරන්න කියනවා. ආර්ය මහා සංඝරත්නය ගුණ වශයෙන් සිහි කරන්න කියනවා. ඒ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිචිපටිපන්න ආදී ඒ ගුණයන් අර්ථ වශයෙන් සිහි කරමින් සංඝයාව සිහි කරගන්න කියනවා. එතකොට ඒ විදිහට එයා කල්පනා කරනවා මේ ආර්ය මහා සංඝරත්නය රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්නටම තමයි ජීවිතය කැප කරලා තියෙන්නේ. ඍජු මාර්ගයේ නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගත කරන්නයි ජීවිතය කැප කරලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නයි ජීවිතය කැප කරලා තියෙන්නේ. ඊළඟට මේ මහා කරුණාවෙන් සතර බ්‍රහ්ම විහරණ වඩමින් ධර්මයේ පතුරවමින් ඒ ජීවිතය ගත කරනවා. ඒ මහා සංඝරත්නයට ඇඟිලි බැඳලා වන්දනා කරන්න සුදුසුයි. ආගන්තුකයෝ විදිහට ආපු වෙලාවට දන්පැන් පූජා කරන්න සුදුසුයි. දුර සිට දානය හදාගෙන හිම් පූජා කරන්න සුදුසුයි. ඊළඟට ලෝවට උතුම් පින්කෙතක් කියලා ඒ සංඝයාගේ ගුණ සිහි කරමින් සංඝයාව සිහිපත් කරගන්නවා. ආර්ය මහා සංඝරත්නය සිහි කරගන්නකොට උන්වහන්සේ වදාළ මහණෙනි ඔබේ බය තැති ගැනීම නැති වෙලා යයි කියනවා. උන්වහන්සේ වදාළ මේකට හේතුව තමයි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සිහි කරනකොට ඒ බය තැති ගැනීම නැති වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මොහ ප්‍රහාණය කළ නිසා. ඊළඟට ධර්මයේ සිහි කරනකොට යම් කිසි කෙනෙක් තුළ බය තැති ගැනීම ඇති වෙන්නේ නැති වෙලා යන්නේ බුදුරජාණන් වහන්සේ නම් වූ රාග ද්වේෂ මොහ ප්‍රහාණය කළ කෙනෙක් දේශනා කළ ධර්මයක් නිසා. ඊළඟට සංඝරත්නය සිහි කරනකොට බය තැති ගැනීම නැති වෙලා යන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජීවිතය ගත කරමින් සංසාර රෝගීන් සංසාර බයෙන් නිදහස් වෙන පිරිසක් නිසා. එතකොට මේ විදිහට අපිට තිසරණේ සිහි කරගන්නකොට අපේ හිතේ තියෙන බය තැති ගැනීම නැති වෙලා යනවා. දැන් අපි ගත්තොත් විශාලා මහනුවර තුන්බී ඇති වුණ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානෙට වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරලා පිරිත් පැන් නිහින්නට ආනන්ද ස්වාමින් වහන්සේට උපදෙස් දුන්නා. එතකොට රතන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එතන දේශනා කළේ මේ තිසරණයේ තියෙන ගුණ ගැන. ඒ ත්‍රිවිධ රත්නය ගැන ඒ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නේ. එතකොට මේ ලෝකේ තියෙන උතුම්ම රත්නයන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නය කියන්නේ. එතකොට මේ රත්නයන් කෙරෙහි හිත පහදව ගන්නට කියලා අමනුෂ්‍යයින්ට බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී රතන සූත්‍රයේදී කියනවා. ඊළඟට මේ නිරන්තරයෙන් පින් අනුමෝදන් කරන පිරිසව ආරක්ෂා කරගන්නට කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ ත්‍රිවිධ රත්නයම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා බියක් තැති ගැනීමක් ලොමු දහ ගැනීමක් ඇති වුණ අවස්ථාවක අපහසුතාවයක් ඇති වුණ අවස්ථාවක මේ ශ්‍රාවකයන් විසින් සිහි කළේ. එතකොට මෙන්න මේක තමයි මේ දජග්ග කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ වශයෙන් දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි අපේ ජීවිතේ ඕනම අවස්ථාවක බියක් තැති ගැනීමක් ඇති වෙන්නට පුළුවන්. ඕනම අවස්ථාවක අපේ හිතේ කලබලයක් ඇති වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවක අපේ හිතේ වික්ෂිප්තභාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ අපි පුරුදු වෙලා ඉන්නට ඕනේ බුදුරජාණන් වහන්සේව ධර්මය සංඝරත්නය සිහි කරගන්න. එතකොට දෙව්ලොව ඇති වෙන භයානකම අවස්ථාව වන සුරාසුර යුද්ධයේදී පවා ඒ දෙවිවරුන්ගේ බිය තැති ගැනීම නැති වෙලා යන්නේ නැහැ. ඒ දෙවිවරුන්ගේ දිව්‍ය රාජයෙන්ගේ කොඩි දෙස බලද්දී පවා යම් අවස්ථාවක බිය තැති ගැනීම නැවත නැවතත් ඇති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඕනම කෙනෙක් තුල ඇති වෙන බිය තැති ගැනීම නැති වෙලා යන ක්‍රමයක් තමයි මේ තිසරණේ සිහි කිරීම. දැන් අපි ගත්තොත් මේ පිරිත් පොත් වහන්සේගේ තියෙනවා මේ ඡන්ද පරිත්ත සූර්ය පරිත්ත කියලා පිරිත් දේශනා දෙකක්. ඒ පිරිත් දේශනාවල සඳහන් වෙනවා එක්තරා අවස්ථාවක මේ සූර්ය දිව්‍ය රාජයාව රාහු කියන අසුරේන්ද්‍රයා අල්ල ගන්නවා. ඒ අවස්ථාවේ සූර්ය දිව්‍ය රාජයා සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේව. සූර්ය දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේව සිහි කරන වෙලාවේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේක දැනිලා උන්වහන්සේ මේක දැනගෙන රාහු අසුරේන්ද්‍රයාට කියනවා සූර්ය දිව්‍ය රාජයාව අතහරින්න කියලා. බලන්න එතකොට දෙවිවරු පවා බය තැති ගැනීම ඇති වුණ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සිහි කළා තියෙන බුදුරජාණන් වහන්සේව. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ සුරාසුර යුද්ධයක් ඇති වුණා කියන්නට සාධක අපිට හම් වෙලා නැහැ දේශනාවේ. එතකොට සුරාසුර යුද්ධය ඇති වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නට පෙර යුගයේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් එක්කම බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවලත් මිනිස් ලෝකයේත් ඊළඟට අසුර ලෝකවලත් මේ සියලුම ලෝකවල ජීවත් වෙන සියලුම දෙනාගේත් ඒ වගේම තිරිසන් ලෝකවල ජීවත් වෙන සියලු දෙනාගේත් සිත්වල ඇති වෙන බිය තැති ගැනීම නැති වෙන්නට බුදුරජාණන් වහන්සේගේ පහළ වීම උපකාර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අපි බොහෝම වාසනාවන්ත ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ බොහොම ප්‍රඥාවන්ත තෙදබල සහිත ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ. ඒ නිසා මේ අවස්ථාවේ මේ දජග්ග සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා බිය තැති ගැනීම නැතිවීමේ මාර්ගය ශ්‍රවණය කිරීමෙන් අපි ඇති කරගත්තා වූ ධර්මඥානය උතුම් තිසරණයේ ගුණ සිහි කර ගැනීමෙන් අපගේ ජීවිතයේ ඇති වෙන බිය තැති ගැනීම නැති කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට අද දිනට උපන්දිනය යෙදෙන විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි ලොකු බාලසූරිය මහතාට නිරෝගී සුව දීර්ඝායුෂ කෙටිම කාලයකින් සැපවත් ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසත් වෛද්‍ය චන්ද්‍රසිරි ලොකු බාලසූරිය මහතාගේ 2009 වසරේ ජූනි මාස 11 වන දින පරලෝ සැපත් සදාදරණීය පියාණන් වන පිළිකුත්තුවේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය එල්.ඩී. සමරවීර මහතාටත් 2021 වසරේ සැප්තැම්බර් මාස 11 වන දින පරලෝ සැපත් සදාදරණීය මෑණියන් වූ පිළිකුත්තුවේ විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී කේ.ඒ. නන්දාවතී මැණිකේ මහත්මියටත් පරලොව ජීවිතය සුඛිත මුදිත වී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් වෛද්‍ය චන්ද්‍රසිරි මහතාගේ සුජීවත්ව සිටින බිරිඳ වෛද්‍ය ප්‍රියංගිකා පීරිස් මහත්මියට දිනිති දියණියට ලහිරු පුතුට ඉසුරු පුතුට දේශකයන්න් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා රාජගිරිය මැදවැලිකඩ පාර දෙවන පටුමග පදිංචි විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි ලොකු බාලසූරිය, වෛද්‍ය ප්‍රියංගිකා පීරිස්, දිනිති ලොකු බාලසූරිය, ලහිරු ලොකු බාලසූරිය, ඉසුරු ලොකු බාලසූරිය යන පිරිස. කොළඹ 5 ඇල්විටිකල මාවතේ පදිංචි අනුරුද්ධ විජයසේන මහතාගේ ආදරණීය මෑණියන් වන අදට වසර 21කට පෙර පරලෝ සැපත් සිසිලියානා හස්තනායක විජේසේන මෑණියන්ටත් වසර 35කට පෙර හදිසි අනතුරකින් පරලෝ සැපත් සමූපකාර දෙපාර්තමේන්තුවේ සිටි විශ්‍රාමික සමූපකාර උපකොමසාරිස් වන ඕ.සී. විජයසේන මහතාටත් අනුරුද්ධ විජයසේන නෝනා මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා තියාගි දියණිය කුසල පුතණුවන් සුමේද පෑනා ඩිල්හානි ලේලිය සහ විනෝදි දහම්සා මිනිබිරිය මානෙතු කකුසඳ මුණුබුරා යන අය සෙත්පතා ආශිර්වාද කිරීම සඳහා දායකත්වයේ දරනවා කොළඹ 5 ඇල්විටිකල මාවතේ පදිංචි ඕ.එන්. අනුරුද්ධ විජයසේන මහතා. පරලෝ සැපත් W.A. සයිමන් සිඤ්ඤෝ පියාණන්ට, ජී.වී. ලීලාවතී මෑණියන්ට, W.A. ධර්මසේන සහෝදරයාට, W.A. කුසුමාවතී සහෝදරියට, A.J. ජයසුන්දර මාමාට, A.D. සෝමවතී නැන්දනියට සහ පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින A.J. විජේරත්න ස්වාමි පුරුෂයාට, විරාජ් මදුෂාන් විජේරත්න පුතණුවන්ට, වින්ද්‍යා හංසනී ගර්භණී මාතාව තමලේලිය, පෙසඳු පෙත්මික මුණපුරාට, ඒ.ජී. ගයාන් සමීර විජේරත්න පුතණුවන්ට, දිල්ෂානී රාජපක්ෂ ලේලියට, ලිතුමි ලිතුල්‍යා මිනිබිරියට, දිමත් මන්දිව් මුණපුරාට, චාන්දනී මහත්මිය ඇතුළු පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ට සහ නන් අයුරින් උදව්පකාර කළ සියලු දෙනාට ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී ප්‍රඥාව දියුණු වී කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස මෙම කුසලයේ හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයේ දරනවා අත්තනගල්ල වෙලගෙදර චාන්දනී සෙවණෙහි පදිංචි W.A.S.N. චන්ද්‍රිකා මහත්මිය. වසර 10කට පෙර පරලෝ සැපත් W.P. ප්‍රේමා වෙලබඩ මැතිනිය ප්‍රධාන කොට අමල්ගේ දෙමව්පියන් වන වසර කිහිපයකට පෙර පරලෝ සැපත් වූ නන්දා රෝහිණී විජේරත්න මැතිනිය සහ ගාමිණී විමලසිරි විමලරත්න මැතිතුමාට, පැට්‍රික් ප්‍රනාන්දු සහ වැලිමඩ විසූ චන්ද්‍රසේකර මැතිතුමාට, ලක්ෂ්මී සහ විශ්වනාත් වෙලබඩ යන සොයිරු සොයිරියන් ඇතුළු සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ලක්මල්, අමල්, ශිරාන්ත්, මදුරංගී යන දූ දරුවන්ට, දිනුරි, සෙනිති සහ
ෂයන් යන මුණුබුරු මිනිබිරියන්ට මොළගොඩ ඒ වෙලබඩ සහ ඊ.ඒ. ප්‍රේමවතී මහත්මියට මහරගම වීදිය බණ්ඩාර පිදිසේ WP උපසේන සහ රූපා යන මහත්මීන්ට මිනුවන්ගොඩ එම් උඩුගමගේ මහතා මහරගම සමන් උයන පදිංචි එන් සෝමා මහත්මියට සෝමනාත් වෙලබඩ මහතා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට සමන් උයන සහ ප්‍රදේශවාසී සැමත් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ හා වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණ අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා මහරගම දඹහේන පාර සමන් උයනේ පදිංචි සෝමනාත් වෙලබඩ මහතා සහ පවුලේ දූ දරු මුණුපුරු මිනිබිරියන්. 2008 වසරේ අගෝස්තු මාස 7 වන දින පරලෝ සැපත් වූ විශ්‍රාමලත් විදුහල්පති එම්.ඒ. ඇල්බර්ට් පෙරේරා දයාබර පියාණන් සහ 2015 වසරේ අගෝස්තු මාස 8 වන දින පරලෝ සැපත් වූ විශ්‍රාමික පාඨශාලාචාර්ණී පී.එම්. සෝමවතී පෙරේරා ආදරණීය මෑණියන් ඇතුළු සංසාරගත තම නමින් පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට ගුරු උතුමන්ට අපවත් වී වදාළ මහා සංඝරත්නයට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නිර්වාණ අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් සුජීවත්ව සිටින ගුණවතී මෑණියන්ට සෝමවතී රණවක මෑණියන්ට දයාවතී අල්විස් නැන්දා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට දූ දරුවන්ට ඔවුන්ගේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සඳහාත් මෙම ධර්ම දානමය කුසල කර්මය උපනිශ්‍රේ වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින චමෝදි සමෝදා දියණිය ඇතුළු සියලු දූ දරුවන්ට සාර්ථකව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා බණ්ඩාරගම බොල්ගොඩ සබවස නිවසේ පදිංචි සද්දාසේන පෙරේරා ආදරණීය භාර්යාව ඇතුළු සහෝදරියන් සහ ඥාති සහෝදරියන් සමග දූතරු පිරිස. දැන් පින් අනුමෝදන් කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. ඉතින් මේ ආදී වශයෙන් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබාගත් සියලු දෙනා නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ගේ පරලෝ සැපවත් වීම පිණිසත් සුජීවත්ව සිටින සියලු දෙනාට දීර්ඝායු සම්පත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඒ වගේම අධ්‍යාපන කටයුතු සහ ඒ සියලුම ධාර්මික ව්‍යාපාර වෙලහෙළ දාම් රැකිරක්ෂා කරන සියලු දෙනාගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාර වීම පිණිසත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිසත් දායකත්වයේ ලබා දුන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ සියලු පින් හේතු ආසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ මාලබේ පිට්ටුගල මහමෙවුනාව අමාවතුරු භාවනා අසපුවාසී පූජ්‍යපාද අඹන්පොළ ඥානවිජේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140 0112 697 140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 1082 011307 1082 ඔබට තෙරුවන් සරණයි.